මැතමැටික්ස් PC සමග එකතු වෙන සියලුම දෙනාම අද සුබ දවසක් කියලා පිළිගන්නවා. අද අපේ සංඛ්‍යානේ පාඩමේ පස්වෙනි වීඩියෝ එක. අපි එහෙනම් අද පාඩම සම්පූර්ණ කරගන්න බලමු. අද අපේ මාතෘකාව වෙන්නේ මාතය. මාතය කතා කරන අර කලින් වීඩියෝ වල වගේම අසමූහිත දත්ත සෙට් එකකට අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට සහ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය ගැන තුනට මාතය පිළිබඳව කතා කරනවා. හරි. අපි එහෙනම් මාතය පිළිබඳව කතා කරමු මුලින්ම අසමූහිත දත්ත සෙට් එකකට. අසමූහිත දත්ත සඳහා මාතය කතා කරගන්න බලමු. ඒතර අසමූහිත දත්ත කියන්නේ මොකක්ද කියලා දැනටමත් දන්නවා. ඉතින් මාතය කියන්නේ මොකද්ද? මේ මාතය කියලා අපි බොහෝ විට අඳුනන කවුරුත් පොඩි පන්ති වලදී ඉගෙනගෙන තියෙනවා. ඔය මාතය කියන්නේ වැඩිම වාර ගණනක් කෙලිච්ච එක. මාතය කියන්නේ වැඩිම වාර ගණනක් යෙදිච්ච සංඛ්‍යාව. මේ මාතය සාමාන්‍යයෙන් අපි දන්නේ මොකක්ද කියලාද? වැඩිම වාර ගණනක් යෙදිච්ච සංඛ්‍යාව. එහෙනම් අසමූහිත දත්ත ව්‍යාප්තියක මාතය කියන්නේ මොකද්ද? වැඩිම වාර ගණනක් යෙදිච්ච සංඛ්‍යාව. ඒක තමයි අසමූහිත දත්ත ව්‍යාප්තියක මාතය කියන්නේ. ඉතින් මේ අසමූහිත දත්ත ව්‍යාප්තියකට මාතයක් තියෙන එක අනිවාර්ය නැහැ. සමහර විට මාතයක් තියෙන්න පුළුවන්. සමහර විට මාතයක් නොතිබෙන්න පුළුවන්. සමහර විට මාත කිහිපයක් තියෙන්නත් පුළුවන්. එහෙනම් මේ මාතය කියන එක දත්ත ව්‍යාප්තිය සඳහා එකක්ම වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. නැති වෙන්න පුළුවන්, තියෙන්න පුළුවන් සහ ගොඩක් සංඛ්‍යා මාතය විදිහට හැසිරෙන්න පුළුවන්. අපි එහෙනම් උදාහරණ කිහිපයක් බලමු මේ අසමූහිත දත්ත ව්‍යාප්තියට. මගේ දත්ත සෙට් එකක් තියෙනවා 12 8 8 8 8 3යි 12යි 8 3යි ඊළඟ තියෙනවා 4 5 7 8 4 5 7 8 කියන. මට කියනවා මේකේ මාතය හොයන්නේ කියලා. අපි මාතය හොයනකොට බලමු 12 කියන එක කීසරයක් ඉදිරියට තියෙද කියලා. ඒ 12 කියන එක එක සැරේ ඉදිරියට තියෙනවා. ඊළඟට බලමු 8 කියන එක කීසරයක් ඉදිරියට තියෙනවා. 8 කියන එක ඉදිරියට තියෙනවා 1යි 2යි 3යි 4 සැරේ. 4 කියන එක එක සැරේ. 5 කියන එක එක සැරේ. 7 කියන එක එක සැරේ. එහෙනම් අපිට පේනවා මේ 8 කියන සංඛ්‍යාව තමයි වැඩිම වාර ගණනක් ඉදිරියට තියෙන්නේ. එහෙනම් මෙම අසමූහිත දත්ත සෙට් එකේ මාතේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ 8 කියන එක. මාතේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ 8 කියන එක. තව උදාහරණයක් ගත්තොත් මෙන්න මේ උදාහරණ. 5 7 8 5 7 8 13 15 13 15 19 මෙන්න මේ දත්ත සෙට් එක ගත්තොත් අපිට පැහැදිලි වෙන්නේ මොකද්ද? 5 කියන එක ඉදිරිය තියෙන එක සැරේ. 7 කියන එක ඉදිරිය තියෙන එක සැරේ. 8 කියන එක ඉදිරිය තියෙන එක සැරේ. 13 කියන එක ඉදිරිය තියෙන එක සැරේ. 15 කියන එක ඉදිරිය තියෙන එක සැරේ. 21ත් එක සැරේ. 19ත් එක සැරේ. අන්න අපිට පැහැදිලි වෙන්නේ මොනම ඉලක්කමක්වත් වැඩිම වාර ගණනක් ඉදිරිය නැහැ. හැම ඉලක්කමක්ම එක සැරේ බැගින් තමයි ඉදිරිය තියෙන්නේ. එහෙනම් අපිට පැහැදිලි වෙනවා මෙන්න මේ දත්ත සෙට් එකේ අපිට මාතයක් කියන එකක් හොයාගන්න බෑ. වැඩිම වාර ගණනක් ඉදිරියක් හොයාගන්න බෑ. එහෙනම් මේ දත්ත සෙට් එක ගත්තොත් මාතයක් නැත. මාතය නැත. මේ දත්ත සෙට් එකේ මාතයක් අපිට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මම තව දත්ත සෙට් එකක් තියෙන මෙන්න මේ විදිහට 5 7 20 5 7 20 5 8 8 5 8 7 5 8 7 ඉතින් ඔය දත්ත සෙට් එක බලුවොත් මට පැහැදිලි මේ 5 කියන එක ඉදිරිය තියෙනවා එකයි දෙසරයක් 7 කියන එක ඉදිරිය තියෙනවා දෙසරයක් 20 කියන එක එක සැරයයි 5 කියන එක එක සැරයයි 8 කියන එක එක සැරයයි 5 කියන එක සැරයයි 5 කියන එක දෙසරයක් ඉදිරිය තිබුණා. එහෙනම් 5 දෙසරයක් ඉදිරිය තියෙනවා 7 දෙසරයක් ඉදිරිය තියෙනවා 20 එක සැරයක් ඉදිරිය තියෙනවා. එහෙනම් මට පැහැදිලි වෙන්නේ මොකද්ද? මේකේ මේ 5 කියන සංඛ්‍යාව සහ 7 කියන සංඛ්‍යාව දෙසරේ බැගින් ඉදිරිය තියෙනවා. දෙසරේ බැගින් ඉදිරිය තියෙනවා. එහෙනම් වැඩිම වාර ගණනක් ඉදිරි සංඛ්‍යා දෙකක් තියෙනවා. එහෙනම් මේකේ මාතයේ විදියට මේ 5 සහ 7 කියන දෙකම හැසිරීමට ලක් වෙනවා. එහෙනම් සමූහිත අසමූහිත දත්ත ව්‍යාප්තියකට මාත එකක් තියෙන්න පුළුවන්, මාත නැති වෙන්න පුළුවන්, මාත එකට වඩා වැඩියෙන් තියෙන්න පුළුවන්. හරි. ඕක පැහැදිලි. ඊළඟට අපි බලමු අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මාතය කියන්නේ මොකක්ද කියලා. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මාතය කියන්නේ මොකක්ද? අසමූහිත
සංඛ්‍යාත ව්‍යාප්තිය. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගත්තොත් අපි මාතය කියන්නේ වැඩිම සංඛ්‍යාතයක් කියන එක. අරකම තමයි වැඩිම වාර ගණනක් කියන එක තියෙන තමයි මාතය කියලා කියන්නේ. උදාහරණයක් ගත්තොත් අපේ x තීරුව 5 7 8 9 විදිහට තියෙනවා. මේ එක් සංඛ්‍යාරිත වාර ගණන fy තීරුව 5 කියන 3 සැරයක්ද 7 කියන එක 10 සැරයක් 8 කියන එක 2 සැරයක් සහ 9 කියන එක 1 සැරයක් විදිහට තියෙනවා. එහෙනම් මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ මාතය වෙන්නේ මොකද්ද? වැඩිම වාර ගණනක් ඉදිරියට එක. මේකේ 5 කියන එක 3 සැරයක් විදිහට තියෙනවා. 7 කියන එක 10 සැරයක් තියෙනවා. 8 කියන එක 2 සැරයක් තියෙනවා. 9 කියන එක 1 සැරයක් තියෙනවා. අපිට පැහැදිලි මේ 7 කියන එක 10 සැරයක් විදිහට තියෙනවා. එහෙනම් මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ මාතය කියන්නේ මොකද්ද? මේ 7 කියන එක තමයි මාතේ විදිහට හැසිරෙන්නේ. හරි. ඊළඟට අපි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මාතය හොයන්න බලමු. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මාතය හොයන්නේ කොහොමද කියලා බලමු. අපි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ පන්ති ප්‍රාන්තර තියෙන එක. පන්ති ප්‍රාන්තර තියෙන එක තමයි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ. ඔකේ මධ්‍යස්ථය හොයනකොට අපි ප්‍රකාශනයක් ගත්ත මතක ඇති. අන්න ඒ විදිහටම අපි මාතය හොයනකොටත් ප්‍රකාශනයක් ගන්න ඕන. අංක 1 ඒ දේ. ඊට පස්සේ ඔය සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක අර මධ්‍යස්ථය හොයන වගේම මාතය හොයනකොට අපි දැනගන්න ඕන නොටේෂන් ටිකක් තියෙනවා. අපි අංක 1ට මොකද්ද කරන්නේ? මාත පන්තිය තෝරගන්න ඕන. මාත පන්තිය. මොකද්ද මේ මාත පන්තිය කියන්නේ? අර විදියම තමයි. මාත පන්තිය කියන්නේ වැඩිම සංඛ්‍යාතයක් සහිත පන්තිය. වැඩිම සංඛ්‍යාතය සහිත පන්තිය තමයි අපි මාත පන්තිය කියලා කියන්නේ. ඊට පස්සේ අපි දැනගන්න ඕන නොටේෂන් තමයි මේ අපි ඊට පස්සේ වැඩිම සංඛ්‍යාතයක් තියෙන පන්තිය මාත පන්තිය විදිහට තෝරගත්තා. ඔන්න ඔය මාත පන්තියේ අපි L එක කියනවා 15යිම L දෙක කියනවා ඉහළමයිම ඕයි ඉතින් අපි දන්නවා L දෙකට ඉන L එක කියනවා පන්ති තරම 100න් විදිහට මම හඳුන්වනවා. පන්ති තරම C විදිහට CM කියන්න පුළුවන් අපිට CM කියන්න පුළුවන්. C විදිහට අපි හඳුන්වමු මෙතන. ඊට පස්සේ අපි දැනගන්නවා ඩෙල්ටා 1. ඩෙල්ටා 1 කියන්නේ මොකද්ද? මාත පන්තියේ සංඛ්‍යාතයෙන් අඩු කරනවා මාත පන්තියේ සංඛ්‍යාතයත් ඊට ඉහළ පන්තියේ සංඛ්‍යාතයත් අතර වෙනස. මාත පන්තියේ සංඛ්‍යාතයත් ඊට පෙර පන්තියේ සංඛ්‍යාතයත් අතර වෙනස. මාත පන්තියේ සංඛ්‍යාතයත් ඊට කලින් තියෙන පන්තියේ සංඛ්‍යාතයත් අතර වෙනස තමයි ඩෙල්ටා 1 කියන්නේ. ඒතර ඩෙල්ටා 2 කියන්නේ මොකද්ද? මාත පන්තිය ඊට පස්සේ කියන්නේ මාත පන්තියට පස්සේ තියෙන ඊට පසු පන්තියේ සංඛ්‍යාතයත් අතර වෙනස. ඒතර L1 කියන්නේ 15යිම මාත පන්තියේ, L2 කියන්නේ ඉහළමයිම, L2 ට L1 කියන්නේ පන්ති පළල C, ඩෙල්ටා 1 කියන්නේ මාත පන්තියක් ඊට කලින් තියෙන පන්තියේ සංඛ්‍යාතයත් අතර වෙනස. ඩෙල්ටා 2 කියන්නේ මාත පන්තියක් ඊට පහළින් තියෙන පන්තියේ සංඛ්‍යාතයත් අතර වෙනස. දැන් අපි මාතය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ MO විදිහට. MO විදිහට අපි මාතය හඳුන්වනවා. හරි. මේ මාතය කියන එකකට අපි දැනගන්න ඕන ප්‍රකාශනයක් ඔප්පු කර ගැනීමක් තියෙනවා. අපි ඔප්පු කර ගැනීම බලමු. මෙන්න මෙහෙම. අපිට ඒකද ඔප්පු කරගන්නේ මේ විදිහට. අපි අඳගනවා මෙතන පන්ති මෙතන සංඛ්‍යාත සමුච්චිත සංඛ්‍යාත නෙමෙයි නිකං සංඛ්‍යාත තීරු. අපේ එක පන්තියට දාලා සංඛ්‍යාත තීරු. මුලින්ම අපි මාත පන්තිය හොයාගත්තා. ඉතින් මාත පන්තිය 15යිම අපි දන්නෝ L1 කියලා. ඉහළමයින් අපි දන්නෝ L2 කියලා අපි දන්නවා. එතකොට අපිට ඒ පන්තිය ওই විදිහට අඳගන්න පුළුවන් සංඛ්‍යාතේ හිස්ටෝග්‍රෑම් එකක් විදිහට ওই විදිහට අඳගන්න පුළුවන්. ජාල රේඛය. ඒතර අපි දන්නෝ ඔය මාත පන්තියට දාලා සංඛ්‍යාතයක් තියෙනවා. මොකද ඔය මාත පන්තියට දාලා සංඛ්‍යාතේ අපි දැනට ඒක වැඩන්නේ මොකක් හරි සංඛ්‍යාතයක් අපි ඊයේ කියලා අපි දන්නවා. ඊට පස්සේ අපි දන්නවා ඔය මාත පන්තියට කලින් පන්ති. ඔය මාත පන්තියට කලින් පන්තියක් තියෙයි කියලා අපි දන්නවා. ඔය මාත පන්තියට කලින් තියෙන පන්තියේ සංඛ්‍යාතය අපි F1 විදිහට සරුවමු. මේක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඩෙල්ටා 1 වලින් හොයාගන්නේ. ඊට පස්සේ
මාත පන්තියේ පස්සේ තියෙන පන්තියේ සංඛ්‍යාතය අපි මාත පන්තියේ පස්සේ තියෙන පන්තියේ සංඛ්‍යාතය මේ විදිහට ගමු. ඒක F2 වෙනනම් පුළුවන්. ඒක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඇත්තට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මාත පන්තිය තියෙනවා. මාත පන්තියේ කලින් පන්තියක් තියෙනවා. මාත පන්තියේ පස්සේ පන්තියක් තියෙනවා. අපි දන්නවා මාත පන්තියේ සහ කලින් පන්තියේ සංඛ්‍යාතය අතර වෙනස ඩෙල්ටා 1 කියලා අපි දන්නවා. මාත පන්තිය සහ ඊට පස්සේ පන්තිය අතර සංඛ්‍යාත අතර වෙනස ඩෙල්ටා 2 කියලා අපි දන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අපි මෙන්න මේකෙන් පොඩි ජ්‍යාමිතික නිර්මාණයක් කරගන්න ඕන. පොඩි ජ්‍යාමිතික නිර්මාණයක් කරගන්න. මෙන්න මේව මෙහෙම යා කරගන්න. යා කරගත්තාම අපිට පැහැදිලිව පේන දේ මොකද්ද? මේ ABCD කියලා මම මේවට ලකුණු දාගන්නවා. A B C D කියලා දාගන්නවා. ඔය ABCD කියන මේ ABCD මෙතන E කියලා දාගන්නවා. E කියලා දාගන්නවා. මෙතන මම G කියලා දාගන්නවා. මෙතන H කියලා දාගන්නවා. මෙතන F කියලා දාගන්නවා. F කියලා දාගන්නවා. මට පැහැදිලි මේ ABD කියන ත්‍රිකෝණය සහ CGD කියන ත්‍රිකෝණය සමරූපී වෙනවා කියලා පැහැදිලි. නැත්නම් සමකෝණීත් වෙන අනුරූප කෝණ සමානයි. මේ කෝණ සම්මුඛ කෝණ සමානයි. ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ මෙතන Z කෝණයක් හදන මෙතන ඒකාන්තර කෝණයක් හදන ඒව සමානයි. එහෙනම් අනිවාර්යයෙන් මේ කෝණ දෙක සමානයි. මේ ABG කියන ත්‍රිකෝණයක් CGD3 කියන ත්‍රිකෝණයක් අපිට වෙන සමරූපී කියලා. එහෙනම් සමරූපී ත්‍රිකෝණවල අපි දන්නවා පාදාතර අනුපාත සමානයි. මෙතන ලම්බකයක් ඇන්දත් ওই ලම්බක අතර අනුපාත සමානයි කියලා අපි දන්නවා. ඒක සාමාන්‍ය ත්‍රිකෝණ පිළිබඳ දැනුම. එහෙනම් අපි මොකද්ද කරන්නේ? ඔය ත්‍රිකෝණ දෙකේ පාදාතර අනුපාත සහ ලම්බක අතර අනුපාත ගන්න. ලම්බක අතර අනුපාත ගන්න. මෙතන G නෙන්නේ මේ G අර G ම තමයි තියෙන්නේ. මුලින්ම මම AB බෙදීම ඔය ABG ත්‍රිකෝණයෙන් AB බෙදනවා. ඊට එහා පැත්තේ තියෙන ත්‍රිකෝණේ ඊට අනුරූප පාදය CD ගේ. AB බෙදලා CD ගෙන් AB CD ගෙන් බෙදුවට පස්සේ සමාන වෙන කාටද? GB මෙන්න මේක GH කියන එක මම බෙදනවා GF කියන එක. කියන්නේ පාද අතර අනුපාතය ලම්බක අතර අනුපාතය අපි සමාන කරලා ගත්තා. ඊට පස්සේ අපිට මේ AB CD ඒව හොයාගන්න පුළුවන්. ඒව හොයාගන්න පුළුවන් ඔය මේ ජාල රේඛයේ හිස්ටෝග්‍රෑම් එක බලලා. AB කියන්නේ මොකද්ද? ඩෙල්ටා 1 කියන එක. AB කියන්නේ ඩෙල්ටා 1. CD කියන්නේ ඩෙල්ටා 2 කියන එක. CD කියන්නේ ඩෙල්ටා 2 කියන එක. ඊට පස්සේ මේ GH කියන්නේ මෙතන තියෙන අතර මොකද්ද? මාතය. මාතය තමයි මෙන්න මේ රේඛා දෙක ඡේදන වල ලක්ෂයේ තියෙන මාතය කියලා අපි සලකනවා. මාතය කියලා සලකනවා. ඒතර මේ GH කියන්නේ මොකද්ද? MO ඍණ L1 කියන්නේ. GF කියන්නේ L2 ඍණ MO කියන්නේ. මට ඕනේ MO උක්ත කරගන්න. එරම හරස් ගුණිත කරනවා. ඩෙල්ටා 1 වතාවක් L2 ඍණ MO ඩෙල්ටා 2 වතාවක් MO ඍණ L1. එහෙනම් මේ ඩෙල්ටා 1 ගෙන් වරහන් සුළු කරනවා. ඍණ ඩෙල්ටා 1 MO සමානයි ඩෙල්ටා 2 MO ඍණ ඩෙල්ටා 2 L1 විදිහට අපිට හම්බ. ඩෙල්ටා 2 MO කියන එක පැත්තකට අරගෙන MO කියන එක පොදු එකම ඩෙල්ටා 1 දාන්න ඩෙල්ටා 2 කියලා මට ලැබෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකේ විදිහට ගන්න ඩෙල්ටා 1 දාන්න ඩෙල්ටා 2 කියලා එනවා. ඊට පස්සේ මේකේ L1 කියන එක සමානයි ඩෙල්ටා 1 L2 කියන එකයි මේ ඩෙල්ටා 2 L1 කියන එක පැත්තට ගන්න. ඩෙල්ටා 1 L2 දාන ඩෙල්ටා 2 L1 කියන එක මම එක පැත්තකට ගත්තා. මට මේ L1 L2 දෙකක් තියාගන්න එක කරදරයි. මම මොකද කරන්නේ? අපි දන්නවා පන්ති පළල කියන්නේ L2 ඍණ L1 සමානයි C කියලා. එතකොට මම මේ L2 කියන එක වෙනුවට මම දාගනවා L1 ධන C කියලා. L1 ධන C කියලා දාගන්න. එතකොට මට පන්ති පළලේ උත්තරේ ගන්න පුළුවන්. එයා මොකද කරන්නේ? ඔය L2 වෙනුවට L1 ධන C කියලා දාගන්න.
डेल्टा 2 L1 ඒක වරන්සුදු කරාම डेल्टा 1 L1 ධන डेल्टा 1 C කියන එක සමානයි डेल्टा 2 L1 විදියට මට එනවා. එතන මම මේක MO වතාවක් डेल्टा 1 ධන डेल्टा 2 කියන එක සමාන වෙනවා. L1 එක අපිට ගත්තොත් डेल्टा 1 ධන डेल्टा 2 ධන डेल्टा 1 C විදියට. මට ඕන කවුද? මට ඕන MO කියන එක කෙනා. එහෙනම් MO කියන එක උක්ත කරගන්න මොකද කරන්නේ? डेल्टा 1 ධන डेल्टा 2 කියන දෙපැත්තම බෙදනවා. ඒතර මේ डेल्टा 1 ධන डेल्टा 2 එකක් කැපිලා. මේ MO කියන එක කෙනා එනවා L1 ධන डेल्टा 1 C බෙදීම डेल्टा 1 ධන डेल्टा 2 විදියට මට පිළිතුර හම්බ වෙනවා. MO කියන එක කෙනා ඔන්න ওই විදියට මට පිළිතුර හම්බ වෙනවා. දැන් MO කියන එක මම හොයාගත්තා. එහෙනම් මට සමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මාතේ හොයන්නේ කිව්වොත් මුලින්ම මාත පන්තිය හොයාගෙන මේ L1 L2 L1 L2 C डेल्टा 1 डेल्टा 2 කියන ඒවා අපි හොයාගන්න ඕන. ඒක හොයාගෙන අපි මේ සූත්‍රයට දාලා සමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මාතේ කෙනෙක් කියන හොයන්න පුළුවන්. හරි. අපි උදාහරණ ගැටුවක් බලමු. උදාහරණ ගැටුවක් බලමු. તો මාතේ කියන මම පැත්තකින් ලියා ගන්නවා. MO කියන්නේ මොකද්ද? L1 ධන डेल्टा 1 C බෙදීම डेल्टा 1 ධන डेल्टा 2 කියලා මට ගන්න. මගේ උදාහරණය මොකක්ද? එහෙනම් මගේ උදාහරණය. මට මෙහෙම පන්ති පාන්තර සෙට් එකක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම පන්ති පාන්තර සෙට් එකක් දීලා තියෙනවා. මුලින්ම පන්ති එතන සංඛ්‍යාතය. එකේ පන්තියට දාලා සංඛ්‍යාතය. 120ත් 128ත් අතර 6යි කියලා දීලා තියෙනවා. 129ත් 137ත් අතර 12යි 22යි කියන මට 13යි කියලා දීලා තියෙනවා. 138ත් 146ත් අතර 22යි කියලා මට දීලා තියෙනවා. 155ත් අතර මට දීලා තියෙනවා 3යි 31යි කියලා දීලා තියෙනවා. 156ත් 164ත් අතර මට දීලා තියෙනවා 14යි කියලා දීලා තියෙනවා. තව තියෙනවා 165ත් 173ත් අතර 9යි කියලා මට දීලා තියෙනවා. ඊළඟ 174ත් 182ත් අතර මට දීලා තියෙනවා 5යි කියලා මට දීලා තියෙනවා. 5යි කියලා මට දීලා තියෙනවා. මුලින්ම මොකද මේ හොයන්න ඕන? මාතේ කියන එක හොයන්න නම් මාත පන්තිය හොයාගන්න ඕන. මාත පන්තිය කියන්නේ මොකද්ද? වැඩිම සංඛ්‍යාතයක් තියෙන පන්තිය. මෙතන 6යි මෙතන 13යි 22යි මෙතන වැඩිම වෙන්නේ මේ 31 කියන එක. එහෙනම් මට මාත පන්තිය හම්බ වෙනවා 147යි 155යි කියලා. මාත පන්තිය මට හම්බ වෙනවා 147යි 155යි කියලා. එහෙනම් මේක මට පහළම ආයෙම L1 කියලා එකන හොයන්න පුළුවන් කොහොමද? මෙන්න මේකනේ මාත පන්තිය. ඊට කලින් තියෙන එකනත් එක්ක එකතු කරලා දෙකෙන් බෙදලා මට එන 146.5ක් එනවා. 146.5ක්. L2 කියන එක ගන්න පුළුවන් 155ට 156 එකතු කරලා පස්සේ තියෙන එකතු කරලා දෙකෙන් මට එනවා 155.5. මට මේ C කියන එක එනවා. C කියන්නේ L2 රින L1 155.5 රින 146.5 මට 9යි කියලා හම්බ වෙනවා. 9යි කියලා හම්බ වෙනවා. ඊට පස්සේ C හොයාගත්තා. डेल्टा 1 හොයාගන්නවා. डेल्टा 1 කවුද? මාත පන්තිය ඊට කලින් තියෙන පන්තිය සංඛ්‍යාත අතර වෙනස. 31 රින 22 උත්තරේ 9යි. 31 රින 22 උත්තරේ 9යි. ඊට පස්සේ डेल्टा 2 කියන්නේ මාත පන්තිය ඊට පස්සේ තියෙන පන්තිය සංඛ්‍යාත අතර වෙනස. 31 රින 14 එතන 14 නෙදී 31 රින 14 උත්තරේ එනවා උත්තරේ 17යි කියලා මට එනවා. එහෙනම් මම डेल्टा 1 डेल्टा 2 C L1 L2 ඒව හොයාගත්තා. එහෙනම් මාතේ හොයන්නේ කොහොමද? මේ සූත්‍රයට ආදේශ කරනවා. L1 කියන්නේ 146.5යි. डेल्टा 1 කියන්නේ 9යි. C කියන්නේ 9යි. බෙදනවා. डेल्टा 1 ගන්න डेल्टा 2 කියන්නේ 17 දන 9.
17 කියලා මට හම්බුනා. එතකොට ඔක සුළු කරගමු. ඔක සුළු කරගැනීමක් තියෙනවා. ඒතර මට එනවා මාතේ කියන්නේ 146.5 81 බෙදීම 17 33. 17 33. 17 26 කියන මට 33 නෙමෙයි 26. ඔය වගේ සුළු කිරීම වරද්දන්න විභාග කිව්වේ 17 26. ඔය මේ සංඛ්‍යානේ ගාන වරදින්නේ අපිට ඔය සුළු කිරීම වරද්දන එකේ. ඒතර 146.5 එකතු කරනවා 81 බෙදීම 26 කියන්නේ 3.11 කියලා මට ඒ උත්තර බලන්න හරියද කියලා චෙක් කරලා. ඒතර ඔක එකතු කරාට පස්සේ මට එනවා 149.6 කියලා මට 6.1 කියලා මට 146.6 කියලා මට එතකොට අපේ මාතේ වල තියෙනවා 149.61 ආසන්න කරොත් 150 කියලා එනවා. එතකොට 100 බලනවා අපි 147යි 155 අතර තමයි 149.6 ගාන තියෙන්නේ. එහෙනම් අපේ උත්තරේ හරි මේ ප්‍රතිපාන්තරය ඇතුළේ තමයි අපේ මාතේ කියන එක ඉන්නේ. එහෙනම් ඔය විදිහට තමයි සමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක මාතේ කියන එක ලබා ගන්න. හරි. එහෙනම් මාතේ හරි. ඊළඟට බලන්න ඕන ඊළඟ කේන්ද්‍රික ප්‍රවණතා මිනුමතේ මධ්‍යන්න අපගමන කියන එක කොහොමද හැසිරෙන්නේ කියලා අපි බලමු. අද දවසේ අන්තිම මාතෘකාව මධ්‍යන්න අපගමනය. මධ්‍යන්න අපගමනය. එතකොට මේ මධ්‍යන්න අපගමනයක් කියලා කියන්නේ මේ තේරෙන අපගමනයක් ගැන කතා කරනවා. ඒ කියන්නේ අපේ data set එකක් තියෙනවා නම් ඔය data set එකේ මධ්‍යන්න x bar කියන එක හැම data එකෙන්ම කොච්චර ඈත්වල තියෙද කියන එක තමයි අපි ඔය මධ්‍යන්න අපගමනය කියලා කියන්නේ. ඉතින් x bar ට වඩා කොච්චර ඈතින්ද අපේ අනිත් data ටික තියෙන්නේ. මධ්‍යන්නට වඩා කොච්චර අපගමනකින්ද අපේ data ටික තියෙන්නේ. මධ්‍යන්නට වඩා කොච්චර විස්ථාපනෙන්ද අපේ අනිත් data තියෙන්නේ කියන එක තමයි ඔය මධ්‍යන්න අපගමනය යටතේ අපි සාකච්ඡා කරන්නේ. අපි එනවා බලමු කොහොමද සාකච්ඡා කරගන්නේ. අපේ data set එක ඉන්නෝ මෙන්න මේ විදිහට x1 x2 තිප්පෙලිය xn කියලා අපේ data set එකේ ඉන්නවා. අපි දන්නවා මේක data n සංඛ්‍යාවක් තියෙන data set එකක්. ඕක s bar අපි දන්නවා sigma i සමාන 1 ඉඳන් n දක්වා xi විදිහේ. දැන් අපි මේ මධ්‍යන්න අපගමනයක් කියලා කියන්නේ මේ එක data මේ s bar එකේ කොච්චර ඈතින්ද පිහිටන එක කියන එක තමයි අපි බලන්නේ. එහෙනම් ඒක ගන්න මොකද්ද? මේ x1 කියන එක කොච්චර ඈතින්ද තියෙන්නේ? x1 රින s bar කියන නම. ඒකේ මාපාංක අපේ විශාලත්වයක් ඕන හින්දා අපි ඒක මාපාංක ගන්නවා. ඒතර s1 data එක ඔය s bar ට වඩා කොච්චර ඈතකින් තියෙන්නේ? x2 data එක කොච්චර ඈතකින්ද තියෙන්නේ? ඔච්චර ප්‍රමාණය. ඔය විදිහට xn data එක මධ්‍යන්නට වඩා ඔච්චර දුරක් ඈතින් ගන්න මාපාංක ගන්න අපිට ඕන විශාලත්වය විතරක් හින්දා. ඔන්න ඔය විදිහට තමයි දිශාව වැඩක් වැදගත් නැහැ. විශාලත්වය විතරයි ඕන. ඒකද මාපාංක ගන්න. එතකොට ඔය විදිහට තමයි අපගමනය මනින්නේ. ඉතින් මේකට පොදු සූත්‍රයක් තියෙනවා අපිට. මධ්‍යන අපගමනය මේ අසමූහිත දත්ත සෙට් එකකට මධ්‍යන අපගමනය හොයන්නේ. අසමූහිත දත්ත ව්‍යාප්තියකට මධ්‍යන අපගමනය හොයන හැටි. අපි මධ්‍යන අපගමනය මේ විදිහට සටහන් කරනවා. m.capital D මධ්‍යන කොහොමද ගන්නෙ? එක් data එක තියෙන විස්ථාපනය අපි එකතු කරනවා. විස්ථාපන එකතු කරනවා. මධ්‍යන ඉඳලා තියෙන විස්ථාපන එකතු කරනවා. බෙදනවා data සංඛ්‍යාවෙන්. බෙදනවා data සංඛ්‍යාව. ඔන්න එතකොට අපිට මධ්‍යන අපගමනය කියන එක හම්බ වෙනවා. ඉතින් මට මේ data set එක එකතු කරලා සිබ්බංකනේ දාලා ලියන්න පුළුවන්. sigma i සමාන 1 ඉඳලා data n ප්‍රමාණයක් තියෙන්නේ. මට මොකක්ද ඕන i වලින් ලියා ගන්න xi x නෙමෙයි x1 x2 x3 කියලා තියෙන්නේ. xi ns භාගේ මහාපාංකයේ බෙදීම n විදිහට අපිට. එතකොට මේ i එකේ ඉඳලා යනකොට x1 කරගෙන s bar s2 කරගෙන s bar කියලා අපිට xn ns bar ගන්න අන්තිමට එනවා. එහෙනම් data set එකක අසමූහිත දත්ත ව්‍යාප්තියක මධ්‍යන්න අපගමනය හොයන්නේ මෙන්න මේ විදිහට. මුලින්ම අපි මධ්‍යන්න හොයාගෙන
එක් ඩේට් එක කොච්චර අපගමනයකින් තියෙන කියලා බලන්න ඕන. හරි. අපි පොඩි උදාහරණයක් බලමු මේකට. පොඩි උදාහරණයක් බලමු. මගේ සූත්‍රය මම පැත්තකින් ලියා ගන්නවා. MD කියන්නේ සිග්මා i සමාන ඉදිරියෙන් දක්වා xi ඍණ x භාග මහාපාංග බෙදීම n. මොකද්ද මගේ උදාහරණය? මට දත්ත සෙට් එකක් තියෙන 3 4 8 12 7 3 4 8 12 7 කියන දත්ත සෙට් එකක් තියෙනවා. මට ඔගේ මධ්‍යයන අපගමනය හොයන්න ඕන. ඉතින් මධ්‍යයන අපගමනය හොයන්න කරේ මම ඔගේ මධ්‍යයන්ය හොයාගන්න S භාග. S භාග කියන්නේ මොකද්ද? 3 ධන 4 ධන 8 ධන 12 ධන 7 බෙදීම ඩේටා සංඛ්‍යාව 2 4 5 5න් බෙදෙන. එතන මට ඒක එනවා 6.8 කියලා මට ලැබෙනවා. 6.8 කියලා මට ලැබෙනවා. එතන S භාග කියන එක නා 6.8 කියලා මට හම්බ වෙනවා. ඉතින් මට S භාග නෙමෙයි ඕන මධ්‍යයන අපගමනය. මධ්‍යයන අපගමනය හොයන්නේ කොහොමද? මේ එක් ඩේටා එක කොච්චර විස්ථාපනයකින්ද මධ්‍යයනට වඩා තියෙන්නේ. MD ගන්න කොහොමද? 3 කොච්චර විස්ථාපනයකින්ද තියෙන්නේ? මාපා. එකතු කරන 4 කොච්චර විස්ථාපනයකින්ද තියෙන්නේ? මාපා. එකතු කරන 8 කොච්චර විස්ථාපනයකින්ද තියෙන්නේ? මාපා. එකතු කරන 12 කොච්චර විස්ථාපනයකින්ද තියෙන්නේ? මාපා. මට මෙහෙම දිගට ලියාගෙන යන්න ඕන. මම ඒක වගේ පල්ලෙහෙන් දාන අපුණක් දාලා ලියනවා. ඊට මදින් දිගට ලියාගෙන යන එකක් ඔය. 7 කොච්චර විස්ථාපනයකින්ද තියෙන්නේ? බෙදන්න ඕන කාගෙන්ද? දත්ත සංඛ්‍යාව 5න්. දත්ත සංඛ්‍යාව 5න් බෙදන්න ඕන. ඒතර මට උත්තරේ ඉන්නේ 3.8 ධන 4.6.8 2.8 ධන 1.2 ධන 5.2 ධන 0.2 බෙදන්න ඕන මොකකින්ද? 5න්. ඒක 5න් බෙදුවට පස්සේ මට උත්තරේ එනවා 2.64 කියලා. 2.64 කියලා. එහෙනම් මේ අසමූහිත දත්ත සෙට් එකේ මධ්‍යයන අපගමනය කියන එක අපිට හම්බ වෙනවා 2.64ක් විදිහට අපිට හම්බ වෙනවා. එහෙනම් සිග්මා xi x භාග බෙදීම n විදියට අපි මධ්‍යයන අපගමනය කරනවා. මේ අසමූහිත ඩේටා සෙට් එකේ මධ්‍යයන අපගමනය අපි ওই විදිහට හොයා ගන්න පුළුවන්. හරි ඒක හරි. ඊළඟට බලමු අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ඔය මධ්‍යයන අපගමනය කොහොමද කැල්කියුලේට් කරන්නේ කියලා. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යයන අපගමනය කොහොමද කැල්කියුලේට් කරන්නේ කියලා බලමු. මෙහෙමයි ඔක කරන්නේ. අපි මුලින්ම මේ දේ කරගන්න ඕන. අපිට අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් මේ විදිහට තියෙනවා නම් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කොයි විදිහට තියෙනවා? ඕකේ. මෙතන තියෙන x තීරුව මෙතන x තීරුව තියෙන 10 20 30 40 50 විදිහට අපිට ඔය ඩේටා සෙට් එක තියෙනවා. ඊළඟට අපේ සංඛ්‍යාත තියෙනවා f කියන එක න 8 12 20 10 8 12 20 10 7 3 සංඛ්‍යාත එකතු අපිට 60ක් කියලා දීලා තියෙනවා. සංඛ්‍යාත එකතු 60යි කියලා දීලා තියෙනවා. අපිට හොයන්න ඕන මේ මධ්‍යයන අපගමනය. අපි දන්නවා මධ්‍යයන අපගමනය කියන්නේ මොකද්ද? මේ අසමූහිත දත්ත සෙට් එක. අසමූහිත හරි සමූහිත හරි දත්ත සෙට් එක මධ්‍යයන අපගමනය MD කියන එක කියන්නේ කොහොමද? සිග්මා i සමාන 1 ඉඳලා n දක්වා fi xi s භාගයේ මාපාංකය බෙදනු සිග්මා fi. ඒතර අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක හරි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක හරි මධ්‍යයන අපගමනය කියන්නේ මෙන්න මේ දෙයට. fi xi s භාග බෙදීම සිග්මා fi. එහෙනම් අපි x භාග හොයා ගන්න ඕන. x භාග කියන්නේ මොකද්ද? සිග්මා i සමාන 1 ඉඳන් දක්වා fi xi බෙදීම සිග්මා fi කියන තමයි අපේ x භාග විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපි මේකේ
fy xi තීරුව මුලින් හොයා ගන්න ඕන. fy xi තීරුව හොයා ගන්න ඕන. fy xi තීරුව අපි හොයමු. 80 240 600 400 350 180. එතකොට මට මේ data set එකේ එකතු වෙනවා fy xi එකතුව 1850යි කියලා. එහෙනම් මට x bar කියන එක නේ හොයා ගන්න පුළුවන්. 1850 බෙදීම 60 උත්තරේ හම්බ වෙනවා. 1850 බෙදීම 60 30.83 විදිහට මට හම්බ. 30.83 විදිහට මට. එහෙනම් මම x bar හොයාගත්තා. මේ xi දන්නෝ. එහෙනම් මට ඕක හරියම ලේසි. උත්තර x bar දන්නෝ xi දන්නෝ. එහෙනම් අපි තව තීරුවක් හදා ගන්න ඕනේ නේද? xi එක x bar තීරුව. ඉතින් මම ඔය ඔක්කොම හදන්න යන්නේ නැහැ. නිකන් අපරාධයි. ඒව ඔයාලා හදාගන්න. මේකේ තව තීරුවක් අපිට එන්න ඕන. මොකද්ද? මේකෙන් එන්නේ ගාන සාමාන්‍ය විචලතාවය ඉවෙන් තමයි එන්නේ. තව තීරුවක් අපිට ඕන මොකද්ද ඒ තීරුව? අපිට xi රින x භාගේ මාපාංකයක් ඕන. එහෙනම් xi රින x භාගේ මාපාංක කියන තීරුවක් මට ඕන. xi රින x භාගේ මාපාංක තීරුව. ඒ කියන්නේ මේ x කියන data x කියන එක data මේ x භාගයෙන් අඩු කරලා ලියා ගන්න ඕන. කියන්නේ පළවෙනි කොටසට එන්නේ අපි ඒක ඔයාලා හදාගන්න. 10 රින 30.83 මාපා. දෙවෙනි කොටුවට එන්නේ 20 රින 30.83 මාපා. 20 රින 30.83 මාපා. ඔය විදිහට 30 රින 30.83 මාපාකේ 40 රින 30.83 මාපාකේ මාපාක කියන්නේ ධනාගය ගන්න. 50 රින 30.83 මාපාකේ 60 රින 30.83 මාපා. ඕක වතාවක් fy කියලා තව තීරුවක් හදාගන්න. එහෙනම් මොකක්ද අනිත් තීරුව මගේ? එතන ඔබ xi රින s භාග මාපාංක කියලා තීරුවක් හදාගත්තා. xi රින s භාග මාපාංක කියලා තීරුවක් හදාගත්තා. තව තීරුවක් මම හදාගන්න ඕන. මොකද ඒ තීරුව? fi xi රින s භාගේ මාපාංක කියලා තීරුවක් හදා. මෙන්න මේ සම්පූර්ණ දේ නියෝජනය වෙන්න තීරුව හදාගන්න. තර මොකද කරන්නේ මේ xi රින s භාග තීරුවෙන් මේ fy කියන එක වැඩි කරලා මෙතෙන්ට ලියා ගන්න. මේක වැඩි කරලා මෙතෙන් ලියා ගන්න. 20 මේක වැඩි කරලා මේක ලියා ගන්න. ඕක වැඩි කරලා ඔහම ලියාගෙන අන්තිමේදී අපිට ඒක එකතුව ගන්න පුළුවන්. ඔය එකතුවට මට t ට කියන එකක් ආවනම් ඔය එකතුව අපේ මේ 60න් බෙදුවට පස්සේ md කියන එක ගන්නෙ ඔය එන එකතුව t ට කියන එක 60න් බෙදුවට පස්සේ අපිට කෙලින්ම උත්තරයට යන්න පුළුවන්. මොකද්ද කරේ? x තීරුව තියෙන මගේ fy xi තීරුව හදාගෙන මම s bar හොයාගත්තා. ඊළඟට මට ඕන මේ ප්‍රකාශය අනුව xi රින s bar. මේ එක් data මේ xi කියන ඒවා s bar එකේ කොච්චර අපගමනයක් දක්වනවද කියලා. ඒතර ඒ තීරුව මට හදාගන්න පුළුවන් xi රින s bar ගේ මාපාංක තියෙන. මට ඒකත් නෙමෙයි ඕන. ඒක fy ගෙන් වැඩි කරාට පස්සේ නේ. එහෙනම් මම හොයාගන්න ඕනේ මේ fy xi රින s bar කියන තීරුව. ඔය තීරුවත් හොයාගෙන අපි එන උත්තරේ අපේ මේ සංඛ්‍යාත වල එකතුවෙන් බෙදුවට පස්සේ අපිට එනවා මධ්‍යන අපගමන විදිහට. ඒතර මම මේක හදන්න යන්නේ නැති හේතුව මේකෙන් අපිට ගාණක් ලැබෙන්නේ නැහැ විභාගෙ. විභාගෙදි ගාණක් ලැබෙන්නේ එක්ක විචලතාවේ එක්ක සම්මත අපගමනෙන් තමයි අපිට ගාණ හම්බෙන්නේ. මම මේ විචලතාවේ සම්මත අපගමනදී සම්පූර්ණ ටේබල් එක ගහලා ගාණ හදලා පෙන්නන්න. මෙතන තියරිය විතරක් පොඩ්ඩක් ඔළුවේ තියා ගන්න. මේකෙන් අපිට ගාණක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මම මේ හැදුවේ නැත්තේ. හරි. ඔය අසමූහිත දත්ත ව්‍යාප්තිය. ඔය විදියම තමයි වෙනසක් නැහැ. අසමූහිත සමූහිත සංඛ්‍යාත ඔය අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට ඔය විදිහම තමයි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකටත් එක්ක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකටත් ඔය විදිහමයි. මොකද අපේ සූත්‍රේ md කියන එක නා සිග්මා i සමාන 1 n දක්වා fi xi රින s භාගයේ මාපාංකය බෙදීම සිග්මා fi කියන එක නාම තමයි අපිට එන්නේ. එතකොට මෙතන වෙනස තියෙන්නේ මොකද්ද? අර අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ මේ xi කියන තීරුව අපිට දුන්නා. xi කියන තීරුව අපිට දුන්නා. හැබැයි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය දන්නවා අපි අපිට දෙන්නේ ප්‍රාන්තිපාන්තර.
එහෙනම් අපි මේ xi කියන තීරුව අපි හදා ගන්නකොට කොහොමද පන්ති පාන්දරවල මැදාගෙන. ඒව කලින් ඒව ඕන තරම් සාකච්ඡා කරා. එහෙනම් x අන්දර s බෙදීම දෙකෙන් අපි ඔය xi තීරුව හදා ගන්නවා. ඊට පස්සේ අපි s බා හොයාගෙන s බා කියන්නේ මොකද්ද? සිග්මා fi xi බෙදීම සිග්මා fi කියන එකෙන් අපි ඔය s බා කියන එක හොයාගන්නවා. ඊට පස්සේ අපි s බාගෙන් xi ඍණ x බාගෙන් මාපාංග හොයාගන්න ඕනේ. s බාගෙන් සිද්ධ වෙන අපගමනේ. ඒතර xi විදිහට මෙතන සලකන්නේ පන්ති වල මැදාගෙන. ඊළඟට fi xi ඍණ s බාගෙන් මාපාංග හොයාගෙන ඒ කියන data t නම් ඔය t කියන එක අපේ සංඛ්‍යාත සිග්මා fi කියන විදිහට පස්සේ අපිට md කියන එක ගන්න පුළුවන්. කිසි වෙනසක් නැහැ. ඕවා මම හදන්න යන්නේ නැහැ. හේතුව මේව නෙවෙයි විභාගෙ දෙන්නේ විචලතාවය සහ සම්මත අපගමනය කියන ඒවා. අපි ඒවා හදමු මේ අවස්ථාවවලදී. එහෙනම් මම අද වීඩියෝ එකේ පැහැදිලි කරා මාතේ වන හැටි මධ්‍යන අපගමනයක් කියන්නේ මොකද්ද? ඇත්තටම මධ්‍යන අපගමනය කියන එක අපිට විභාගෙට වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ විචලතාවය සහ සම්මත අපගමනය. ඒකේ මේ සූත්‍ර පිළිබඳව අවබෝධ තිබුණාම හොඳටම ඇති. ගානක් ඇදීමේ අවස්ථාවක් නැහැ. ඕක ඔක්කොම කවර් වෙනවා විචලතාවය සහ සම්මත අපගමනය කරනවා. එහෙනම් අද කරපු තියරි කොටස් ටික හොඳට බලා ගන්න. ඊළඟ වීඩියෝ එකකින් විචලතාවය සහ සම්මත අපගමන කළා. තව එක වීඩියෝ එකකින් මේක සංඛ්‍යාන පාඩම අවසන් කරන චතුර්ථක වලින් පස්සේ. හරි. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. මේ වීඩියෝ එකේ සටහන් කරපු සටහන් හරියට ලියා ගන්න, නෝට් එක හරියට ලියා ගන්න. කියවිල්ල මේ සියලු දෙනාට සුබ දවසක්. ස්තුතියි.